නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ ධම්මග පෙන්වා වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, පරිසමන්තතෝ තායති රක්ඛතිති පරිත්තං. හාත්පසින් ආරක්ෂාව රැකවරණේ සදන්නේ යන අරුතිනුයි පිරිත කියලා කියන්නේ. ඒ පිරිතෙහි පද වර්ණනාවත් අර්ථ වර්ණනාවත් ඊට සරලව ඔබට ගෙනෙන දහම් වැඩසටහනයි පිරිත් අර්ථ වර්ණනා. අද දවසෙත් අපි සූදානම් වෙනවා පිරුවානා පොත් වහන්සේගේ මහානුභාව සම්පන්න පිරිත් ධර්මයක අර්ථයන් කාල වේලාව අනුව යම් කොටසක් හෝ විග්‍රහ කරගන්න. අද මේ උතුම් දහම් දෙසුමේ විකාශන දායකත්වයේ දරන්නේ ගම්පහ රන්වැලි ටයිල් බාත්ව්‍යාසා ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයා විසින්. පින්වතුනි, මිය පරලොව ගිය ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ට සහ නිව්ටන් මල්ලවාරච්චි පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ අදහසිනුයි දායකත්වයේ දරන ඒ සදහැවතුන් මේ පින උතුම් ධර්ම දානමේ පින රැස් කරගන්නේ. කලාතුරකින් තමයි කෙනෙකුට මෙවැනි අග්‍රගණ්‍ය ධර්ම දානමේ පිනක් ඥාතීන්ට අනුමෝදන් කරන්නට වාසනාව ලැබෙන්නේ. මේ බණ මේ මොහොතේ ශ්‍රවණය කරන්නේ ඔබ විතරක් නෙමෙයි, රූපවාහිනිය ගුවන්විදුලිය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක්, ඒ වගේම ඉන්න අනතුරුවත් අන්තර්ජාලය ඔස්සේ තවත් අවුරුදු ගණනාවක් පුරාවට මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ නිසා සතුටු වෙන්න, අපි අද ඊට අග්‍ර ධර්ම දානමය පිනක් සිද්ධ කරගන්නවා කියලා. අපි මේ දිනවල ඉගෙන ගනිමින් හිටියේ පිරුවානා පොත් වහන්සේගේ මහා පිරිතට අයත් දේශනාවන්. මංගල සූත්‍රය ඊටාම පැහැදිලිව සරලව දීර්ඝ වශයෙන් විස්තර කරගත්තා. අද අපි ඉගෙන ගන්නේ රතන සූත්‍රය. ඒ රතන සූත්‍රය ඉගෙන ගන්න කලින් ඔබ අප කවුරුත් දන්න නිදාන කතාව මම සරලව පැහැදිලි කරන්නම්. විශාලා මහනුවර කියලා කියන්නේ ගංගා නම් නදිය අයිනේ තිබ්බ, ගංගා නම් නදිය කියන්නේ ඉතා විශාල නදියක්. අදටත් කිලෝමීටර 7ක් විතර පළල පාලම් තියෙනවා නදිය හරහා. ඒ කාලේ කොච්චර විශාලව තිබෙන්නේ නැතිද? ඒ කියන්නේ මෙගොඩ ඉන්න කෙනෙකුට ඒගොඩ ඉවර පේන්නේ නැහැ. විශාල නැව් යන්න පුළුවන් නදියක් මේ අපේ මහවැලි, කැලණි, වලවේ වගේ ගංගා ප්‍රමාණ නෙමෙයි. තව විශාල පුළුල් ගංගා. ඒ විශාලා මහනුවර නදිය අයිනේ අතිශය සෝභා සම්පන්න රාජධානියක් තමයි වෛශාලි රාජධානිය. විශාලාව. විශාලාව හිටපු මිනිස්සුන්ට කියන්නේ වජ්ජි නැත්නම් ලිච්ඡවි. ඒ ලිච්ඡවි රජදරුවෝ හරිම ලස්සන, සෞම්‍ය, සෞභාග්‍යමත් පිරිසක්. ලිච්ඡවි කියන්නේ හරියට ඒගොල්ලන්ගේ මුල් පරම්පරාවල ආදි පුරුෂයන්ගේ කාලේ කොච්චර ලස්සනද කියන්නේ සිවියක් නැහැ, හමක් නැහැ වගේ. ඊටල් පැහැපත් රූප ස්වභාවයක් තිබ්බා. ඉතින් ඒක මම ලිච්ඡවි පරම්පරාව හැදිච්ච විස්තර කරන්න යන්නේ. නමුත් අටුවා පොත් වහන්සේලාගේ මේ විස්තරේ සඳහන් වෙන විශාලා මහනුවරේ සම්භව කතාව. ඒ මේ වෙලාවේ අපි විස්තර කරන්නේ නැහැ. ලිච්ඡවීන් ඔහම සමෘද්ධිමත්ව ඉන්නකොට ඒ ලිච්ඡවීන්ගේ යම් යම් පිරිස් බුදුරජාණන් වහන්සේ ගැන යම් දැනගෙන හිටියට බුද්ධ ශාසනය ගොඩාක් වජ්ජි රටේ වෙනකොට පැතිරලා තිබෙන්නේ නැහැ. ඒගොල්ලෝ විවිධ බ්‍රාහ්මණ ආගමේ බොහෝ පිරිසක්, විවිධ ආගමික
පරිබ්‍රාජික ආජීවකාදීන් සරණ ගොස් විවිධ ව්‍රත අනුගමනය කරමින් හැබැයි ශාස්ත්‍රීය මිනිසු හැටියට ජීවත් වුණා. එක සමූහාණ්ඩුවක් 7777ක් ප්‍රාදේශීය රජවරු එකතු වෙලා තමයි රාජධානිය කරගෙන ගිය පාලකයෝ. මේ කූටාගාර ඒ කියන්නේ විශාල තට්ටු තියෙන ගොඩනැගිලි 7777ක් තිබ්බා. ওই විදිහට මේ වර්ණනා වෙනවා චතුබාන වාර අට කතාවේ විශාලා මහනුවර ඊටාම ශාස්ත්‍රීය බව පිළිබඳව එහි තිබ්බ. ඉතින් පැන් පොකුණුද ශාලාද ඊට පස්සේ මිනිසුන්ට විවේක ගන්න තැන් මල්වතු පළතුරු වතු මේ විදිහේ මහා ධාර්මික ස්වභාවයක් ගත්ත ශාස්ත්‍රීය ස්වභාවයක් ගත්ත ප්‍රදේශයක්. ඉතින් ඒ නිසා මේ විශාලාවේ මිනිස්සු 7707ක් 77ක් නෙවෙයි 7707ක් ප්‍රාදේශීය පාලකයෝ 7707ක් මන්දිර 7707ක් කූටාගාර ආරාම පොකුණු මේ හැම එකක්ම තිබුණා. ඉතින් මේ විදිහේ ඉන්නකොට නියංසායක් ඇවිල්ලා අස්වනු පාළු වෙලා අස්වනු වල විවිධ රෝග හටගෙන දුර්භික්ෂයක් හටගත්තා. විශාල ජනගහනයක් ඉන්න රටක දුර්භික්ෂයක් හටගත්තාම හරි අසරණ වෙනවා. ඉතින් මේ පිරිසට සල්ලි තියෙනවා කන්න නැහැ. එහෙම තිබුණානේ අර ඔබ දකින්න ඇති COVID-19 වසංගතයේ කාලේ සමහර පොහොසත් රටවල පවා මිනිස්සු ෆුඩ් සිටි වල වීදුරු බිඳලා ඇතුළට ගිහිල්ලා බඩු පැහැරගත්තා. අපේ රටේ එහෙම වුණේ නැහැ. නමුත් දියුණුවයි සම්මත විනයානුකූලයි කියලා සමහරු වර්ණනා කරන රටවල මිනිස්සු වීදුරු කැඩුවා. ෆුඩ් සිටි වලට ගියා. බඩු අරගෙන දිව්වා. ඒකට හේතුව ඇයි? සල්ලි තිබ්බට වැඩක් නැහැ. කෑම බීම සපය ගන්න ක්‍රමයක් නැත්තම් කියලා ඒගොල්ලන්ට තේරුණා. හැබැයි කරේ වැරදි වැඩක්. ඉතින් විශාලාවේ විශාල දුර්භික්ෂයක්. මිනිස්සු ධනවත් බොහොම ලස්සන මන්දිර තියෙනවා. මල්වතු උයන්වතු තියෙනවා. ඒවා වේරිලා ගියා, කුඹුරු පාළු වෙලා ගියා, අසනු නැහැ. මිනිස්සුන්ට දැන් දුර්භික්ෂයත් එක්ක මිනිස්සු දුප්පත් අයත් ඉන්නවනේ හැම රටකම. සක්විති රජවරුන්ගේ කාලේ වගේ ශාස්ත්‍රීය බවක් මේ සාමාන්‍ය අවශ්‍ය තියෙන කාලවල නැහැ. දුප්පත් මිනිස්සු ඉන්නවා අදටත්. දැන් පිට රටවල ඒගොල්ලන්ට කියන්නේ හෝම්ලස් අය කියලානේ. ගෙවල් නැති හිඟන්න අය ටවුන් වල ඉන්නවා. ඒගොල්ලන්ට කෑම බීම මිනිස්සු දෙනවා. සමහරට රජයෙන් ඒගොල්ලෝ නඩත්තු කරනවා. නමුත් කර්ම විපාකයක් නිසා දුප්පත්කම නැති වෙන්නේ නැහැ. ඉතින් අර රටවල හිටියේ ඉතින් දුප්පත් මිනිස්සු වේගෙන් මැරුණා. අනිත් අයත් දැන් මෙරි යනවා කන්න බොන්න නැහැ. එතකොට මැරෙන මිනිස්සුන්ව වලලන්න කරන්න බැරි වුණා. දැන් අපිට ඒක තේරුන්නේ නැහැනේ ඉතිහාස කතා ඉගෙන ගත්තට දැන් අපි දැක්කා පහුගිය කාලේ අර විශාල වශයෙන් මැරුණු රටවල් වල මිනිහක් වලල ගන්න බෑ පාරේ මිනිහ තියාන අඬනවා කුණු ගොඩේ තියාගෙන අඬනවා ගෙනියන්න කෙනෙක් නැහැ. මිනිස්සු එන්නේ උදව් කරන්න. අන්තිමට ඒගොල්ලෝ බැකෝ වලින් විශාල පළාත්වල වලවල් කපලා එක ගොඩේ දාලා වැළලුවා. ඔබ දකින්න ඇති අර ගුවන් ඡායා රූප වලින් කොච්චර මිනි වලවල්ද. ඉතින් මේ ලිච්ඡවි රටට ආවේ ඊට වැඩිය වසංගතයක්. මේ ඊට වැඩිය ප්‍රශ්නයක්. ඉතින් මිනිස්සු මැරෙන අය ආදාහන කටයුතු කරන්න විදියක් නැහැ. පිටත ප්‍රාකාරයෙන් එළියට දැම්මා. පිටත ප්‍රාකාරයෙන් එළියට දැම්මට පස්සේ ඒ මිනි කුණු වෙලා මිනි වල ඕජස් ගන්න අමනුෂ්‍ය කොටස් හීන දීන අමනුෂ්‍ය කොටස් ඒට ලං වුණා. ඒ යුෂාරන් ඉවරනකොට ඒගොල්ලෝ ඇතුළු නගරයටත් ආවා. මිනිස්සුන්ට අර කලින් කරගෙන හිටපු ආරක්ෂක බෙදී ඔක්කොම මග ඇරෙන්නත් ඇති. කොහොම නමුත් දැන් අමනුෂ්‍ය පිළිස ඇතුලේ. එතකොට මිනිස්සු වේගයෙන් රෝගී වුණා. ඒ වසංගත රෝග එක්ක අමනුෂ්‍ය ප්‍රශ්න සමහර ඒවාට සම්බන්ධ වෙනවා. ඉතින් මේ දුර්භික්ෂයත් එක්ක දුර්භික්ෂ බය ඊට පස්සේ අමනුෂ්‍ය බය ආවා ඊට පස්සේ රෝග බය ආවා. මම ඉස්සර හිටියේ දුර්භික්ෂ නිසා මිනිස්සු කන්න බොන නැතුව රෝග වුණා ඊට පස්සේ මැරුණ නිසා අමනුෂ්‍ය බය ආවා කියලා. නමුත් මේ අර්ථ කතාවේ සඳහන් වෙන්නේ ඉස්ලාම දුර්භික්ෂය ආවා ඊට පස්සේ මිනිස්සු මැරුණට පස්සේ මලමිනි වලට අධිග්‍රහිත වෙන අමනුෂ්‍ය බය ආවා ඊට පස්සේ
අමනුෂ්‍ය භයත් එක්ක මිනිසුන්ට වල්ලා ගන්න කරගන්නවත් දෙයක් නැහැ. ඉතින් අර විස බීජ වේගයෙන් පැතිරලා ගියා වසංගතේ පැතිරුණා. හරි දරුණු වසංගතය අමනුෂ්‍යෝ ඒකට මැදිහත් වුණොත් ඒක වළක්වන්න බැරි විදිහට පැතිරෙනවා. ඉතින් ඔබ හිතන්න ලංකාවෙත් මේ වසංගතේ මේ තරම් මේ අපි වගේ දුප්පත් රටකත් වසංගතය වෙන රටවල් වගේ නොපැතිරී තියෙන හේතුව මරණ කෙලවරක් නැතුව නොවෙන්න හේතුව මේ බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් යුතු රතන සූත්‍රාදී පිරිත් ධර්මයන් සජ්ජායනා කිරීම කියලා අපට හිතෙනවා. ඉතින් බුද්ධ කාලෙත් අර වසංගතය දැන් ඇවිල්ලා මිනිස්සු දැන් එක එක රෝග අහිවාතක ආදී රෝග ඇවිල්ලා මිනිස්සු හරියට අසරණයි. දැන් කන්න බොන්න නැහැ. එහෙන් අමනුෂ්‍ය ප්‍රශ්න මිනිස්සු ආවේශ වෙලා කෑ ගහ ගන්නවා, එකිනෙකා මරා ගන්නවා. අමනුෂ්‍ය ප්‍රශ්න ආවම දන්නවනේ. ඊට පස්සේ එහෙම රෝග වේසන කැඳ ටිකක්වත් පොවන්න කෙනෙක් නැහැ. තැන් තැන් වල වැටිලා මිනිස්සු මිහිපිට අපායක් වගේ. ඉතින් මේ අභාග්‍ය සම්පන්න මේ කාලේ මේ පිරිස එකතු වෙනවනේ 7707ක් ඉන්නවනේ පාලකයෝ. ඒගොල්ලන්ගේ සමහරු මැරෙන්න ඇති. ඒතර අලුත් අය පත් වෙනවනේ. මේගොල්ලෝ සාකච්ඡා කරලා අපි මොකද්ද කරන්නේ? සමහරු කිව්වා අපි මේක අපිම මේ හිතා තීරණ ගත්තා. අපේම මේ පිදුම් ලබන එක එක දෙවරුන්ට බ්‍රහ්මයන්ට අපි පුද පූජා පැවැත්වුවා කනලව් කරා මේක හරියන්නේ. අලුතෙන් මේ ශාස්ත්‍රවරු බිහි වෙලා ඉන්නවනේ ෂට් ශාස්ත්‍රවරු. සාම්ප්‍රදායික ආගම් නෙමෙයි. ෂට් ශාස්ත්‍රවරු ප්‍රසිද්ධ ශාස්ත්‍රවරු 6 දෙනෙක්. පූර්ණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්ත. මේ ශාස්ත්‍රවරු 6 දෙනා හරි ප්‍රබලයි. විශාල ආගමික පිරිස ඉන්නවා. අපි උන්වහන්සේලා හොයාගෙන ගිහිල්ලා ආරාධනා කරලා වඩම්මමු. ඔතන හිටියා බුදුරජාණන් වහන්සේ ගැන දන්න ඇමති කෙනෙක්. පාලකෙක්. ඔහු කිව්වා ඉතින් ඔය සියලු දෙනාට වැඩිය බුදුරජාණන් වහන්සේ කරා නොමෑ දැන් අනුගාමිකයෝ යන්නේ. බිම්බිසාර මහරජුරුවොත් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලානේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා රජගහ නුවර පිරි ඉතිරිලානේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ වඩම්ම ගමුකෝ. ඒ බුදුරජාණන් වහන්සේට දෙව් මිනිසුන් පවා පුදනවා කියලා ආරංචි. අන්තිමෙන් කොහොම හරි බුදුරජාණන් වහන්සේගේ ගුණ කතාව අහපු පිරිස එකඟ වුණා. ඉතින් අපි බිම්බිසාර රජුරුවන්ගෙන් ඉල්ල ගමු. බිම්බිසාර රජුරුවනේ උපස්ථාන කරන්නේ. ඉතින් රාජකීය දූත පිරිසක් නැව් නැගලා ගියා. බිම්බිසාර රජුරුවන්ගේ රාජධානියට රාජගෘහයට. ගිහිලා බිම්බිසාර රජුරුවන්ගෙන් ඉල්ලුවා. බිම්බිසාර රජුරුව කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවන්න. උන්වහන්සේ වෙත ගොස් ආරාධනා කරන්න මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වඩමන එක. එතකොට ඒ පිරිස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දුක් ගැන බිල්ල කිව්වා. අනේ ස්වාමීනි අපිට මෙහෙම ප්‍රශ්නයක් අපේ මුළු වර්ග පරම්පරාවම මහ පොළොවට පස් වෙන්න යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. 500 නමක් සමග වඩින්ට තීරණය කළා. බිම්බිසාර රජුරෝ දින කීපයක් ස්වාමීනි වැඩ ඉන්න කියලා යොදුන් 5ක මාර්ගය සමකරවා සුදුවැලි අතුරා නොයෙක් වර්ණවත් මේ ජලජ පුෂ්පයන්ගෙන් මානෙල් නෙළුම් ආදී පංචවිධ පුෂ්පයන්ගෙන් මග දෙපස සරසවා කෙහෙල් තොරන් බන්දවා යොදුනෙන් යොදුන විහාරාරාම 509කට වැඩ ඉන්න පුළුවන් විදිහට తాවකාලිකව තනවලා සේසත් නංවාගෙන බුදුරජාණන් වහන්සේව අර රහතන් වහන්සේලා සමගින් ආනන්ද ස්වාමීන් වහන්සේ සමගින් වැඩම කෙරෙව්වා ගංගා නම් නදිය අයිනට. ඊට පස්සේ නැව් නගවලා එහි බුද්ධාසනය ඇතුළු තේරාසන පනවලා බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ නැවේ වඩිනවා. දැන් යොදුනක් දුරට රජුරුව කරවටක් බැහැලා අනේ ස්වාමීනි ඔබ වහන්සේ නැවත වඩිනකන් මං ගම් යුරෙම ඉන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වැඩියා ලිච්ඡවි පිරිසට සංදේශය වුණා වෙන මාවතකින් වේගෙන් සංදේශය වන ක්‍රම තියෙනවානේ කාලේ. ඊට පස්සේ මෙහෙම අපි උපස්ථාන කරලා ඔබලත් ගෞරවයෙන් පුළුවන් විදිහට කරන්නයි කිව්වා. ඒ පිරිස ඊට වඩා දෙගුණයක් සේසත් නංවලා දෙගුණයක් දජ පළඳවලා මාර්ගයේ සරසවල ඒ කියන්නේ මිල මුදල් තියෙනවා. කන්න බොන්න නැහැ. නමුත් ඔවුන් මේ අවස්ථාවේ උපරිම දැන් අපිත් එහෙමනේ. දැන් ඔන්න ගෙවල් වල හරියට අමනුස්ස ප්‍රශ්න එහෙන් දරුවෝ ලෙඩ වෙලා එහෙම ප්‍රශ්න තිබ්බත්
අපි පිරිතක් කියවන්න ඕන මේ ප්‍රශ්න විසඳෙන්න කියපුවාම අපි තීරණ ටික ඔක්කොම වියදම් කරලා පුළුවන් උපරිමයෙන් පිරිත් මණ්ඩප ගහලා දානමාන හදලා අපි දෙන්නේ නැද්ද? අන්න ඒ වගේ දෙයක් උනේ. අග්‍ර විදිහට සරසලා බුදුරජාණන් වහන්සේ වඩම්මන්න ලෑස්ති කළා. භාග්‍යතුන් වහන්සේ ශ්‍රීපාද පද්මය විශාලා මහනුවර ගංගානම් නදිය අයිනේ භූමියේ තියන්න සූදානම් වෙන්න කලින්ම අඳුරු වලාකුළු ඇවිල්ලා අහසේ මහා මේඝ ගර්ජනා කරන්න පටන් ගත්තා. ශ්‍රීපාද පද්මේ පොළවේ පිහිටවනකොටම පොකුරු වැසි වැස්සා. පොකුරු වැස්සට කැමති අය තෙමෙනවා, අකමැති අය තෙමෙන්නේ නැහැ. දුර්භික්ෂ නිමා වෙන ලකුණු ආවා. කොච්චර වැස්සාද කියන්නේ වැහැලා සමහර තැන්වල ධන පමණට වතුර ගලනවා, සමහර තැන්වල කරවටක් වතුර ගලනවා. අර ගෙනිය ගන්න බැරුව ගොඩ ගැහිලා කුණු වෙලා මිනි ගඳ ගගහා තිබ්බ මලකුණු ඔක්කොම ගහගෙන ගියා ගංගානම් නදියට. භූමිය පිරිසිදු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් අර සරසූ මග රහතන් වහන්සේලා සමග වඩින ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟින් වැඩම කරනවා උපස්ථායකනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර දැන් ප්‍රාකාර තුන විශාලා මහනුවර ප්‍රාකාර තුනක් තියෙනවා. පිටත ප්‍රාකාරය, මධ්‍ය ප්‍රාකාරය, ඇතුළු ප්‍රාකාරය. ඒ ඇතුළු ගැබටම ගියා. ඇතුළු ප්‍රාකාරයෙන් ඇතුළට අග නගරයටම ගිහිල්ලා අදටත් තියෙනවා ඒ ස්ථානයේ අශෝක ස්තම්භයක් පිහිටවලා ස්තූපයක් තියෙනවා, පොකුණක් තියෙනවා. ඊට එහා පැත්තේ විහාරාරාම සංකීර්ණ තියෙනවා, නටබුන් තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා වන්දනාමාන කරගත්තා. එතන බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර දෙසූ තැන. ඒ ස්ථානයට භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා පැන වූ අසුන් වල වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ උතුම් රතන සූත්‍රය දේශනා කරන්නට ආනන්ද ස්වාමීන් වහන්සේ අමතල කිව්වා, පින්වත් ආනන්ද මේ මතක තබා ගන්න. ඊට පස්සේ මේ පාත්‍රයට පිරිසිදු පැන් අරගෙන රතන සූත්‍රය කියමින් මේ ප්‍රාකාර වලලු තුන අභ්‍යන්තරයේ පිරිත් පැන් ඉහිමින් සංඝයා සමග පිරිස සමග වැඩම කරන්නයි කියලා. ඒ වෙලාවේ සග්දෙවිඳු ප්‍රධාන මහානුභාව සම්පන්න මහේසාක්‍ය දෙවරුත් ආවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පසකින් දෙවරු ඉන්නවා. අනිත් පස රාජකීය පිරිස, අමාත්‍ය පිරිස, සාමාන්‍ය පුරවැසියෝ පෙළ ගැහිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර ධර්මයේ දේශනා කළා. ඔන්නෝක තමයි නිධාන කතාව. ඒ නිධාන කතාවේ තව කොටසක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානි වාන් තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං ආදී වචන සඳහන් වෙනවා. ඒ රතන සූත්‍රයේ පළවෙනි ගාථා රත්නේ. ඒ ගාථාවල අර්ථය හරි ලස්සනයි, හරිම මිහිරි. මේ අර්ථ කතාවල එහි අර්ථ විස්තර කරනවා, හරිම පුදුම සහගත විස්තර. ඉතින් අර මේ මතකය අපි මේ දේශනා ඉගෙනගෙන හොඳට මතක තිබ්බොත් අපිට රතන සූත්‍රයේ පිළිබඳ තියෙන ගෞරවය දෙගුණ තෙගුණ වෙනවා. එතකොට දෙවරුත් අහගෙන ඉන්නවා, මිනිසුත් අහගෙන ඉන්නවා, සංඝයාත් අහගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ කැටි කරලා මේ රතන සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේට ඉගෙනුවා. ආනන්ද සාසෙක්ක වතාවේ මතක තියාගත්තා. ඊට පස්සේ පෙරූ පැන් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ පාත්‍ර ධාතුවට පැන් පුරවාගෙන ඒ පැන් සහ පූජා ද්‍රව්‍ය තව මෙහි තියෙනවා පූජා ද්‍රව්‍ය සෝදානම් කරවාගෙන කියලා සුවඳ දුම් සුවඳ මල් ආදී දේවල් සෝදානම් කරගෙන තුන්යම් රාත්‍රිය පුරාවටම තියාම රත්තින් පරිත්තං කරන්තු කියලා කියන්නේ තුන්යම් රාත්‍රියේම යාම තුනම පෙරයම මැදියම පැසළු යම කියන තුන්යම් රාත්‍රියේම අර ප්‍රාකාර වලලු තුන වටේ පැන් ඉස්සා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසකුයි වැඩ හිටියා. ආනන්ද ස්වාමීන් පිරිස සමග පැන් ඉස්සා රතන සූත්‍රයේ සජ්ජායනා කරමින් පහුවදා සන්තහාගාර ශාලාව මිනිස්සු සූදානම් කරලා තිබ්බ රැස්වීම් ශාලාව. එතනට භාග්‍යතුන් වහන්සේ වැඩියා. සංඝයා වැඩියා. රාජකීය පිරිස ආවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නැවත මේ රතන සූත්‍ර ධර්මයේම දේශනා කළා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට එක වර්තාවක් ඉගැන්නුවා.
ආනන්ද ස්වාමීන් වහන්සේ තුන්යම් රාත්‍රිය පුරාවට රතන සූත්‍රයේ සජ්ජායනා කරමින් වැඩම කළා. පහවදා බුදුරජාණන් වහන්සේ නැවත රතන සූත්‍ර ධර්මය දේශනා කළා. මේ රතන සූත්‍ර ධර්මය කෝටි ලක්ෂයක් සක්වල ආඥා බල පිහිටවා වදාලා කියලයි පුරාණ ආචාර්යයන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒතර කෝටි ලක්ෂයක් සක්වල ආඥා බල තියෙන රතන සූත්‍ර ධර්මය. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා අප්‍රමාණ දෙව්බඹ පිරිසක් සුවපත් බවට පත් වුණා. ධර්මය අවබෝධ කරපු විස්තර අපි අවසාන ඉගෙන ගනිමු. අපි දැන් මුල් ගාථා කීපයක අර්ථ පැහැදිලි කර ගනිමු. යානීද භූතානි සමාගතානි බුම්මා නිවා යානිවාන්තල් යානීද කියදී මා ප්‍රාණ දහන යානි ඉද ඉද කියන්නේ මෙහි. එතකොට පළවෙනි ගාථාවේ යම් යානි කියන්නේ යම් ඉද මෙහි බුම්මානි භූමියේහි හෝ ඉද සමාගතානි බුම්මානි යානි භූතානි සාමාන්‍යයෙන් අපි වාක්‍යයක් හැටියට කිව්වොත් මෙහි ඉද සමාගතානි මෙහි රැස්ුණ බුම්මානි භූමියේ හෝ යානි භූතානි යම් භූතයෝ වේද යම් භූතයෝ කියන්නේ එතන මනුෂයන් නොවන යම් නොපෙනෙන ප්‍රාණීන් ඇද්ද. ඒතකොට දෙවිවරු ඇතුළු පිරිස. අන්තලික්කේවා ඒ කියන්නේ බුම්මානිවා අන්තලික්කේවා භූමියේහි හෝ අන්තරීක්ෂය කියන්නේ අහසෙහි හෝ. එතන සමාගතානි කියන වචනේම නොකියුවට අර්ථය එනවා. එතකොට බුම්මානියානි භූතානි එහෙම නැත්නම් අන්තලික්කේවා සමාගතානියානි භූතානි. අහසේ හරි රැස්ුණ යම් ප්‍රාණ භූතයෙන් ඇද්ද තේ සබ්බේව ඒව භූතා ඒ සියලුම සත්වයෝ සියලුම ප්‍රාණ භූතෙන් සුමනා භවන්තු සුවපත් වූ මනසක් ඇත්තෝ වෙත්වා. සුමනා භවන්තු අතෝපි අතෝ අපි අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං අතෝ අපි මම භාසිතං සක්කච්ඡං සුනන්තු. සක්කච්ඡ සුනන්තු සක්කච්ඡ කියන්නේ සකස් කොට පිළිවෙලකට අවධානයෙන් සුනන්තු අසත්ව. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට එතන හිටපු සග්දෙවිඳු ඇතුළු දිව් පිරිසත් අනිත් සියලු බ්‍රහ්මයෝත් අනිත් සදෙව්ලොව වාසී දෙවරුත් යම්තාක් මිනිසුන්ට කරදර හානි කරන අමනුෂ්‍ය මුලින්ම භාග්‍යතුන් වහන්සේ වඩිනකොට දෙවරු රැස් වුණානේ. දෙවරු රැස් වෙනකොට දෙවියන්ගේ අනුභවය කරන කොටගෙන අර මිනිසුන්ට හිංසා පීඩා කරමින් හිටපු අමනුෂ්‍යෝ විසිරී පැතිරී ගියා. ඈතට ගියා. ඉන්න බැරි වුණා. නමුත් යම් යම් අමනුෂ්‍යෝ හිටියා. මේ බුදුරජාණන් වහන්සේ ඒ සියලු සත්වෝ මෙසිතින් ආමන්ත්‍රණය කළා. යම් මේ භූමිවාසී හෝ අහස්වැසි හෝ දෙවිවරු භූතයෝ ඇද්ද ඒ සියලු භූතයෝ සැපවත් වෙත්වා. ඉස්සල්ලා මෙහෙමනේ කිව්වේ සබ්බේවේ ඒව භූතා සුමනා භවන්තු සුවපසිතත්ෝ වෙත්වා. සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච මෙන්ම අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං මාගේ භාෂිතය සකස් කොට ශ්‍රවණය කරත්වා. සකස් කොට ශ්‍රවණය කරත්වා. හරිම ලස්සනයි අර්ථය. තස්මාහි භූතා නිසා මේත සබ්බේ තස්මා කියන්නේ එනිසා තස්මාහි භූතා නිසා මේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්ති යේ බලෙන් තස්මාහිනේ රක්ඛත අප්පමත්තා. හරිම බුදුරජාණන් වහන්සේ එතන අන කරනවා අවවාද කරනවා භූතා කියන්නේ සත්වෙනි. තස්මාහි නිසා මේත එනිසා තස්මාහි භූතා නිසා මේත සබ්බේ එනිසා සියලු භූතයෝ ඒ කියන්නේ සියලුම සත්වෙනි නිසා මේත අසව් සබ්බේ නිසා මේත කියලා අර්ථ ගන්නත් පුළුවන්. කියන්නේ හොඳින් අහන්න සියලු දෙනාම හොඳින් අහන්න. මෙත්තං කරෝත මානුසියා පජාය මිනිස් ප්‍රජාව වෙත
මෛත්‍රිය කරව. මිනිස් ප්‍රජාව වෙත මෛත්‍රිය කරව. දිවාච රත්තෝච හරන්තියේ බලින්ග මෛත්‍රිය කළ යුත්තේ ඔබ කාටද? දිවාච දවල්ද රත්තෝච රාත්‍රියේහිද හරන්තියේ බලින් ඔබට බලි පුදනවද? පුද පූජා දක්වනවද? ආනේ මිනිසුන්ට ඔබ මෛත්‍රී කරන්න ඕනේ. තස්මාහිනේ රක්ඛතා පමත්තා. ඒ නිසා ඔබ කුමක්කේන් අප්‍රමාදීව ආරක්ෂා නොකරන්නහුද? කුමක්කෙන් ආරක්ෂා නොකරන්නහුද? බුදුරජාණන් වහන්සේ අහනවා ඒ දෙවරුන්ගේ. තස්මාහිනේ අපමත්තා රක්ඛත. ඔබලා අප්‍රමාදීව ආරක්ෂා නොකරවුද? එතකොට බුදුරජාණන් වහන්සේ දෙවරුන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් අහන්නේ ඔබලට පුද පූජා පවත්වනවා, පින් දෙනවා, ආරක්ෂා නොකරන්නේ මන්ද? ආරක්ෂා කරව බුදුරජාණන් වහන්සේ පවසනවා. ඊට පස්සේ තමයි ඔන්න ඉස්සල්ලාම දෙවරුත් එක්ක කතා බහ කිරීමක් කළේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා, දේශනා කරනවා යංකින්චි විත්තං ඉදවාහුරංවා. සමහරු කියන්නේ මේක යංකින්චි චිත්තං කියලා. චිත්තං නෙමෙයි වයන්න. විත්තං. විත්තං කියන්නේ ධනය, වස්තුව. යංකින්චි යම් කිසි විත්තං ධනයක්, වස්තුවක්. ඉදවාහුරංවා මෙලව වේවා පරලොව වේවා. මෙලව හෝ පරලොව හෝ යම් කිසි වස්තුවක් ඇතනම් සග්ගේ සුවායන් ස්වර්ගේ හෝ යම් රතනම් පනීතං යම් ප්‍රනීත වූ රතනයක් ඇද්ද. රතන කියන වචනය අර්ථ ගන්වලා තියෙනවා විවිධාකාරයෙන්. රතනය කියන විසිතුරු කරන ලද බැවින්, මහාර්ග බැවින්, අසමාන බැවින්, දුර්ලභ බැවින්, ඊළඟට උසස් සත්වයන් විසින් පරිභෝග කරන අර්ථයෙන් රතන කියලා කියනවා. විසිතුරු නිසා, වටින නිසා, උසස් ප්‍රභූවරු පාවිච්චි කරන දෙයක් නිසා, අසමාන නිසා, දුර්ලභ නිසා රතන කියන අර්ථය යෙදෙනවා. එතකොට මේ රතන කියන වචනේ අපි අද රතන කියද්දී අපිට තියෙන මැණික් විතරයි. මැණික් කියද්දී අද අපිට මේ ගල් පාෂාණමය මාණික්‍ය පාෂාණ විතරයි අපි මැණික් කියලා කියන්නේ. නමුත් ඒ කාලේ හැබැයි නමුත් තියෙනවා නේද මැණික් කියලා. නමුත් ඒ කාලේ එහෙම නෙමෙයි. සක්විති රජුරුවන්ගේ මාණික්‍ය රත්න 7ක් තිබ්බා. ඒතර චක්‍ර රත්නය. ඊළඟට තියෙනවා ඉත්ති රත්නං, ඉස්ත්‍රී රත්නය. ඊට පස්සේ ගහපති රත්නං, ගෘහපති රත්නය. පරිනායක රත්නය. ඊට පස්සේ හත්ති රත්නං, ඇත්රුවන. අස්ස රත්නං, අස්රුවන. මණි රත්නං, මාණික්‍යරුණන්. එතන තමයි මැණික. මැණික කියන අදහස මණි කියන වචනෙන් පාවිච්චි කරලා තියෙනවා. නමුත් දැන් ඒක රතන කියන්නත් මණි කියන්නත් දෙකටම මාණික්‍ය අදහසින් ඒ අර්ථය පාවිච්චි කරන අවස්ථා තියෙනවා. මේ විදිහට රතනය කියන දෙය ගොඩාක් මේ වටින අදහසින් තමයි පාවිච්චි කළේ. වටිනවා කියන අර්ථය තමයි එහි තියෙන්නේ. යම්කිසි වටින වස්තුවක් මෙලව හෝ පරලොව හෝ ස්වර්ගයේ හෝ උතුම් මාණික්‍යයක් තියනවාද? නනෝ සමං අත්ථි තථාගතේන. තථාගතයන් වහන්සේ එක්ක සමාන වන්නේ නම් නැත. නනෝ සමං අත්ථි තථාගතේන. තථාගතේන සමං නනෝ අත්ථි. ඒ තථාගතයන් වහන්සේ එක්ක කිසිම සමාන බවක් නම් ඒ සියල්ල එකතු කරත් එන්නේ නැහැ. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. බුද්ධේ ඉදම්පි පනීතං රතනං. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෙයද ප්‍රනීත වූ රතනයකි. ඒ කියන්නේ උතුම් ගුණයක්, මාණික්‍යමය ගුණයක්. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු. සුවපත් වෙත්වා. සුවපත් වේවා. සෙත් වේවා. මේ සත්‍යයෙන් සෙත් වේවා. බුදුරජාණන් වහන්සේ වань කොච්චර මහා කරුණිකද? බුදුරජාණන් වහන්සේගේම ගුණ ප්‍රකට කොට සෙත් පතනවා. දෙක මේ තුන් ලෝකයේ ධාතුවටම දැයෙන බොරු කරන්න බැරි කරුණු සහිත ගුණයක්. අපි බලමු අපි සරලව අර්ථ ඉගෙන ගත්තා.
අපේ ගුරු දේවයන් වහන්සේය සජ්ජායනා කරන්න පුළුවන් විදිහට ඉතා සරල සිංහලයට පරිවර්තනය කරලා තිනවා. අපි දැන් මේ ගාථා තුන සජ්ජායනා කරමු. පිරුවාණ පොත් වහන්සේ දෝතට ගන්න මා සමගම කියමු. යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං භූත පිරිස් කිසිවෙකු මෙහි සිටින්ද රැස්සුන අහසේ හෝ පොළවේ හෝ ඒ හැම එක්මුණ සියලු භූතයෝ සැප ඇති සිත් ඇති වෙත්වා එමෙන්ම මා පවසන දෙය හොඳින් අසත්වා තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්ති ඒ බලින් තස්මාහි නිරක්ඛත අප්පමත්තා සියලු භූත ඉනිය නිසා සෞයමාසිත මෙත් සිත පතුරව් නිතරම හැම මිනිසුන් වෙත ඒ කිසිවෙක් තොපහට පිං දිවරෑ පුද දෙත පමා නොවි තෙපියේ හැම නිති සුරැකිය යුත යං කිංචි විත්තං ඉදවාහුරං වා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු මෙහි හෝ පරලොව හෝ ඇති යම් වස්තුවකට දෙව්ලොව හෝ තිබෙනායම් උතුම්ම මැණිකට නොහැකිය ගන්නට කිසිවිට බුදු රජ සමකොට මෙය බුදු සමිඳුගේ පවතින උතුම්ම මැණිකකි සැබෑ බසින් මෙම සෙත සැලසේවා සාදු සාදු සාදු. ඔබට මං හිතන්නේ රතන සූත්‍රයේ සිංහලෙන් ඔබ ගොඩක් අහලා තියෙන නිසා මහමෙවුනාවේ පාලි පිරිස සිංහල පරිත්‍යාන ධර්මදේශනාවේ අහපු පිරිසට මේක අලුත් විදිහට තේරෙන්නේ නැහැ. නමුත් අද මුලින්ම යම් කිසි කෙනෙක් පාලි සිංහල පිරිත ශ්‍රවණය කළා නම් ඔබ යානීද භූතානි සමාගතානි කියලා වේගයෙන් පිරිත් කියනවා. රතන සූත්‍රය අහනවා. හැමදාම ගුවන් විදුලිය අහනවා. නමුත් ඔබට තේරෙන්නේ නැති එහි චූටි වචනයක් දෙකක් ඇරෙන්න ඔබට තේරුමක් තිබෙන්නේ නැහැ. හැබැයි මේ සිංහලෙන් කියද්දී බලන්න භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිද්ද රැස්ුණ අහසේ හෝ පොළවේ හෝ ඒ හැම එක්ුණ කාටවත් චූටි ළමයෙකුටවත් ඒක තේරෙනවා අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ නැහැ. සියලු භූතයෝ සැප ඇති සිත් ඇති වෙත්වා එමෙන්ම මා පවසන දේ හොඳින් අසත්වා. ඊළඟ ගාථාවේ තේරුම සියලු භූතයන් නිසා අසව්‍යමාසිත මේ සිත පතුරව නිතරම හැම මිනිසුන් වෙත ඒ කිසිවෙක් තොපහට පින් දිවරෑ පුද දෙත පමා නොවී තෙපී හැම නිති සුරකිය යුත. ඒ විදිහට කියනකොට ඔබට අර්ථ පැහැදිලි නැද්ද? තේරෙන්නේ නැද්ද? අපි කොච්චර වටින පිරිතක්ද මේ බුදුරජාණන් වහන්සේම ආමන්ත්‍රණය කරනවා. මෙහි හෝ පරලොව හෝ ඇති යම් වස්තුවකට මේ ලෝකේ හරි පරලෝකේ හරි යම් වස්තුවක් තියෙනවා නම් දෙව්ලොව හෝ තිබෙන යම් උතුම්ම මැණික. අපිට හරි පුදුම හිතෙනවා. පාලි යම් මට්ටමකට අපි ඉගෙනගෙන මේ පරිවර්තනය කියවනකොට කවියට නගන්නත් ඕනේ, ඒක තාලෙට සජ්ජායනා කරන්න පුළුවන් වෙන්නත් ඕනේ මිහිරකට. අර්ථය සරලව කියන්නත් ඕනේ. ඒ ඔක්කොම ගැබ් වෙන විදිහට අවුරුදු
18කට 20කට කලින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පිරිත පරිවර්තනය කළේ. ඒ නිසාද බොහෝ දෙනෙක් මේ පිරිත තේරුම දැනගෙන කියනවා මහා පිනක් උන්වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ මෙවැනි කටයුතු තවත් කරන්න අපේ ගුරු දේවයන් වහන්සේට නනෝ සමං අත්ති තතහගතේන නොහැකිය ගන්නට කිසිවිට බුදු රජ සමකොට කොච්චර මුලාවක්ද බලන්න අද මේ කෙලෙස් සහිත පටන් ගන්නෙම මැවුම් වාදයෙන් ලෝකේ සනාථ කරන්න බැරි දෙයකින් ඒ වාගේ දැන් හැම දෙයක්ම වෙන්නේ ඒ මැවුම් කරුවන්ගේ කැමැත්තටයි කියලා කියන්නේ. මේ වසංගත මේ දුක් පීඩා යුද්ධ කලකෝලහල් මේ හැම දෙයකටමත් එහෙනම් ඕන් වගකිය යුතු නොවේද? එවැනි දෙයකින් ආරම්භ වෙච්ච ලෝකයා පිළිගෙන බහුතරයක් අදහන ආගම්වල කෙලෙස් සහිත ශාස්ත්‍රවරු මේ නික්ලේශී නිර්මල ලෝකයේ යථාර්ථය ගැන දේශනා කරපු තුන් ලෝකයේම සත්‍ය බුද්ධ වචනයට ඒ බුද්ධ වචනේ දෙසූ බුදුරජාණන් වහන්සේට ඒ ශාස්ත්‍රවරු සම කරන්නේ කොහොමද? 아무තු සමානාත්මතාවයක් ඒක. අපි ඔක්කොම සමානයි කියලා හරියට රාජෙකුයි මිනිසෙකුයි තවත් තිරිසන් සත්තුයි සර්පයෝයි මේ හැම කෙනෙක්ම එක පෙළට තියන්න පුළුවන්ද? එහෙම තියන්න බෑ. බුදුරජාණන් වහන්සේ නැමැති මාණික්‍ය රත්නය කිසිම අපා දෙපා සිව්පා බහුපා සංඤී අසංඤී නේව සංඤී නාසංඤී සියලු ප්‍රාණීන් අතර බුදුරජාණන් වහන්සේ අග්‍රයි. යම්තාක් සත්‍යයෝ පාද රහිතව සිටිද්ද අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා පාද රහිත දෙපා ඇති සිව්පා ඇති බොහෝ පා ඇති රූපී අරූපී සංඤී අසංඤී නේව සංඤී නාසංඤී සියලු සත්වයෝ අතර තතහගතෝ තේසං අග්ගමක්ඛයිති අරහං සම්මා සම්බුද්ධෝ තතහගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි. කරුණු සහිතව ඕනම ශාස්ත්‍රවරයෙක් සසඳලා බලන්න විමසලා බලන්න පුළුවන් ඕනම ආගමික කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 45ක ජීවිතය එහෙම් පිටින්ම තියෙනවා වාර්තා වෙලා. වෙන ශාස්ත්‍රවරුන්ගේ එහෙම ලිඛිත සාධක අතිශය අඩුයි. අවුරුදු 45ක වෙච්ච සිදුවීම් බහුතරයක් තියෙනවා. ඒ බහුතරය අතර බුදුරජාණන් වහන්සේට කෙලෙස් තිබ්බනම් ඇවිස්සෙන්න ඕනේ. ඒ තරම් නික්ලේශී පරම පාරිශුද්ධ හදවතක් දරාගෙන වැඩ හිටපු අපගේ ශාන්තිනායක ලෞතර සම්බුදුරජාණන් වහන්සේ සමග වෙන ශාස්ත්‍රවරු සැසඳීම හිරුමඩලේ එළිය සමග කණාමැදිරියන් සැසඳීම වැනි කියලා උපමාවක් කීමත් ගැලපෙන්නේ නැහැ. කණාමැදිරියගේ යම්තාක් හරි එළියක් තියෙන්න පුළුවන්. ඊටත් වඩා අඩුයි. නිසා සූර්ය මණ්ඩලයේ ආලෝක ධාරාවේ පැතිරීම ආලෝකයේ ප්‍රභාව සමකරන්ට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නනෝ සමං අත්ථි තථාගතේන සමකල හැකි කිසිවෙක් ලෝකේ නැහැ. ඉදම්පි බුද්ධේ රතනම් පනීතම් මේ උතුම්ම රතනයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ මේ බුදු සමුදුගේ පවතින උතුම්ම මණිකකි සැබෑ බසින් මෙම සිත සැලසේවා. ඒතේන සච්චේන මේ සත්‍යයෙන් සුවත්ති හෝතු සෙත් වේවා. හරිම මිහිරි හරිම අර්ථ සම්පන්න උතුම් ගාථා රත්නයක් තමයි පළවෙනියටම බුදු ගුණ තියෙන ගාථා රත්නය. බුදුරජාණන් වහන්සේ දෙවරු අමතලා ඊට පස්සේ පැහැදිලි කළා. මේ ලෝකෙ කොච්චර මාණික්‍ය වර්ග අපි කියනවා ලෝකෙ වටිනම මණික. ලංකාවේ හම්බ වුණා නිල් මණික බිලියන ගාණයි මිල කරන්න බෑ. අපි ඔක්කොම හාස්ූස් ගන්නවා. නමුත් බුදුරජාණන් කාටද හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ නැමැති මාණික්‍යයත් එක්ක මේ පොළවෙන් හම්බෙච්ච මේ ගල මේ මණික මොන වටිනාකමක්ද කියලා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ගැන අපි ගොඩාක් විමසන්න ඕන. බුදුරජාණන් වහන්සේ මොන ආකාරයෙන් ශාස්ත්‍රූන් වහන්සේද මොන ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේට ගරු බුහුමන් දැක්විය යුතුද? උපමාවකින්වත් මේ රතනයන් විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. උපමාවකින්වත් කියන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේගේ ගුණකඳ ඒ තරම් අග්‍රයි. මේ චක්‍ර පිළිබඳව ලොකු ස්වාමීන් වහන්සේ මේ රත්න පිළිබඳව ලොකු ස්වාමීන් වහන්සේ මේ ළඟදී හරි ලස්සන
කතාවක් යොමුදාන් සක්මනේ ශ්‍රවණය කරන්න ඇති. මේ බුද්ධ රත්නය කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන කරුණ ධර්ම ප්‍රදීපිකාවේ ගුරුලුගෝමි මහ උපාසකතුමා පොළොන්නරුවේ රචනා කරපු ධර්ම ප්‍රදීපිකාවෙන් උපුටා දක්වලා. ඒ විග්‍රහයම රතන සූත්‍ර අටුවාවේ සඳහන් වෙනවා. මේ චතුබානවාර පාළි අට කතාවේ සඳහන් වෙනවා. ඒ වගේම සුත්ත නිපාතේ රතන සූත්‍රයේ විග්‍රහ වෙන තැන අර්ථ කතාවේ සඳහන් වෙනවා. එතකොට ඒ අර්ථයම තමයි ඒ මහා උපාසකතුමා වර්ණනා කරන්නට ඇත්තේ. එතකොට මේ රතන වර්ග ලෝකයේ කොටස් දෙකකට බෙදෙනවා. ඒක මම සරලව කියන්නම්. සවිඥානික රතන, අවිඥානික රතන. සවිඥානික කියන්නේ පණ තියෙන විඥානයේ සහිත, පණ නැති. ඒ අතර සවිඥානික රතන අග්‍රයි අවිඥානික රතනට වඩා. මේ පොළවෙන් හම්බෙන මැණික් ගල් පාෂාණ මේවා අවිඥානිකයි. ඊට වඩා වටිනවනේ මිනිස්සු සත්වය. ඒ හේතුව ඒ අවිඥානික මාණික්‍ය සවිඥානික මාණික්‍යයන් අලංකාර කරන්න ගන්නවා. ඒතර මිනිස්සෙක් බෙල්ලට මැණිකක් තියෙන පෙන්ඩඩ් එකක් දානවා. එහෙම කියලා මිනිස්සයාද වටින්නේ බෙල්ලේ තියෙන ඒ මාණික්‍යද? මිනිස්සයාට මිලක් නියම කරන්න බෑ. මිනිස්සයා තමන් ලස්සන වෙන්න පාවිච්චි කරන ස්වල්ප දෙයක් තමයි මැණික කියලා කියන්නේ. පාෂාණය. ඊට පස්සේ සවිඥානික මැණික් ආකාර දෙකකට බෙදෙනවා. ස්ත්‍රී රත්නය සහ පුරුෂ රත්නය. එයින් ස්ත්‍රී රත්නය බොහෝ වෙලාවට පුරුෂයාට උපස්ථාන කරනවා. ස්ත්‍රී රත්නයට ආවේනික දුක් තියෙනවා, පුරුෂයන්ට එහෙම නැහැ. ඒ නිසා ඒ දෙක අතර ලෝකයේ මධ්‍යස්ථව කරුණු සහිතව බලද්දී පුරුෂ රත්නය අග්‍ර වෙනවා. සක්විති රජුරෝ ලෝකේ ඉන්න ලස්සනම මනුෂ්‍ය රත්නය. ඒ සක්විති රජුරුවන්ගේ අග්‍ර මහේශිකාව ස්ත්‍රී රත්නය තමයි ලස්සනම කාන්තාව. ඒත් ඒ ස්ත්‍රී රත්නය රජුරුවන්ට ගරු බුහුමන් දක්වනවා, වඳිනවා, පොදන උපස්ථාන කරනවා. ඒ නිසා පුරුෂ රත්නය අග්‍රයි ස්ත්‍රී රත්නයට වඩා. පුරුෂ රත්නයත් ආකාර දෙකකට බෙදෙනවා. ආගාරික රත්නය, අනගාරික රත්නය. අගාරික රත්නය, අනගාරික රත්නය. අගාරික රත්නය කියලා කියන්නේ ගිහි ජීවිතය ගත කරන, අනගාරික කියන්නේ gedara අතහැරපු ගිහි ජීවිතේ නික්මුණු රත්නය. එතකොට අගාරික රත්නයේ අග්‍ර සක්විති රජුරුවනේ. අග්‍ර සක්විති රජුරුව පවා පැවිදි භික්ෂුන් වහන්සේලාට වන්දනා කරනවා. අනගාරික ඍෂිවරුන්ට වන්දනා කරනවා. ඒ නිසා එතන අග්‍ර වෙනවා අනගාරික රත්නය. අනගාරික රත්නයේ ද්විවිධ ආකාර දෙකයි. ඒ තමයි ආර්ය සහ පෘථග්ජන වශයෙන්. ආර්ය රත්නය පෘථග්ජන. ආර්ය කියන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ. පෘථග්ජන කියන්නේ මාර්ගඵල නොලබපු. ඒ ආර්ය රත්නයත් එතනින් අග්‍ර වෙනවා පෘථග්ජන රත්නයට වඩා. ආර්ය ආකාර දෙකකට බෙදෙනවා. සේක ශ්‍රාවකයෝ, අසේක ශ්‍රාවකයෝ. සේක රත්නය, අසේක රත්නය. සේක කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි මාර්ගඵල. අනාගාමි මාර්ගය සේක. අරහත් මාර්ගය සේක. අරහත් ඵලයටපත් වුණාම අසේක. එතකොට මේ ශ්‍රාවකයෝ 8 දෙනාගෙන් පළවෙනි 7 දෙනා සේක, අන්තිම ශ්‍රාවකයා අසේක. අසේක රත්නය අග්‍ර වෙනවා සේක රත්නයට වඩා. හැබැයි අසේක රත්නයත් අපිට බෙදා ගන්න පුළුවන් ප්‍රඥා විමුක්ත, උබතෝ භාග විමුක්ත කියලා. ප්‍රඥා විමුක්ත කියලා කියන්නේ ප්‍රඥාව විදර්ශනාව දියුණු කරලා, විදර්ශනා කරලා ප්‍රඥාවෙන් කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වෙනවා. ප්‍රඥා විමුක්ත. උබතෝ භාග විමුක්ත කියන්නේ හිතත් වඩලා, හිත දියුණු කරලා, තෘෂ්ණාව ක්ෂය කරලා දාලා ධ්‍යාන සමාධිය පැත්තෙන් රූපාරූප ධ්‍යාන ලැබලා අෂ්ට සමාපatti උපදවාගෙන කෙලවරට දියුණු කරලා, විදර්ශනාව භාවිතා කරලා අවිද්‍යාව සිඳලා ඒ පැත්තේ ප්‍රඥාවෙත් කෙලවරට ගිහිල්ලා, සිතත් ප්‍රඥාවත් දෙකම තෘෂ්ණාව ඡය කිරීමෙනුත් අවිද්‍යාව ඡය කිරීමෙනුත් දෙපසින්ම කෙලවරටම හිත දියුණු කරපු නිසා උබතෝ භාග විමුක්ත කියලා අපි කියනවා. ඒ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේට වැඩිය උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ අග්‍ර වෙනවා කියලා අපිට පැහැදිලි කරගන්න පුළුවනි. ඊට පස්සේ ඒ රහතන් වහන්සේටත් වඩා අග්‍ර කවුද?
පසේ බුදුරජාණන් වහන්සේ. රහතන් වහන්සේලා ඒ රහතන් වහන්සේලට වැඩිය අග්‍රයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලට වැඩිය අග්‍රයි පසේ බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේට වැඩිය අග්‍රයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ හිටියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා සමාන කරන්න බෑ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ නැමැති පුරුෂ රත්නය තුන් ලෝකේම අග්‍රයි. ඒ අග්‍ර රත්නයට සමාන කරන්න බෑ. චින්තා විෂයාතික්‍රාන්තයි. ඒ කියන්නේ සිතීමේ විෂය ඉක්මවා ගිහිලා. වර්ණනා විෂයාතික්‍රාන්තයි. වර්ණනා කිරීමේ විෂය ඉක්මවා ගිහිලා බුදුගුණ කොච්චර කිව්වත් ඉවර කරන්න බෑ. වචන කොච්චර පාවිච්චි කළත් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර බව විග්‍රහ කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අග්‍රයි. මේ බුදුරජාණන් වහන්සේගේ මාණික්‍යමේ ගුණයක්. මාණික්‍යමේ ගුණයක්. ඒ බුදුරජාණන් වහන්සේට සමාන කරන්න කිසිම ශාස්ත්‍රවරයෙක් දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් තු ලෝකෙ කිසිවෙක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා සහ බ්‍රහ්මවරු පිළිබඳ බුදුරජාණන් වහන්සේ නැහැ කියලා නෑ දේශනා කරලා තියෙනවනේ. සහස්සී බ්‍රහ්මයෝ ඉන්නවා, ද්විසහස්සී බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ කියන්නේ සහස්සී ලෝක ධාතුවටම අග්‍ර බ්‍රහ්මෙක් ඉන්නවා. ද්විසහස්සී ලෝක ධාතුවට අග්‍ර බ්‍රහ්මෙක් ඉන්නවා. ඒ බ්‍රහ්ම ලෝකවලට අග්‍ර බ්‍රහ්මයෝ ඉන්නවා. වුන් මෙත් කරුණා මුදිතා උපේක්ෂාදී ගුණයෙන් යුක්තව වැඩ ඉන්න පුළුවනි. නමුත් ඔවුන්ගේ ආයුෂ ඉවර වෙනකොට ඔවුන් නැවත සසරට එකතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර බක බ්‍රහ්මයා මහා මාන්නක ඉන්නකොට දීර්ඝායුෂ ලැබලා සියලු දෙනාට වඩා යසසින් තේජසින් රූපයෙන් බබලමින් දීර්ඝායුෂ ඉන්නකොට බුදුරජාණන් නිට්ටයයි කියලා හිතන් හිටියේ මං. සදාකාලිකයි කියලා. ඒ නිසා ඔය දෙව් පියාණන් දෙවියන් වහන්සේ අපව මැව්වා නිර්මාපකයා කියලා කියන එකේ යම් පදනමක් තියෙනවා. හැබැයි ඒක අසම්පූර්ණයි. පදනම කියන්නේ එවැනි හිතාගෙන ඉන්න නොපෙනෙන ලෝකයයි ඉන්න පුළුවනි. හැබැයි හිටියට ඔවුනුත් රැවටිලා ඉන්නේ. රැවටින කෙනෙක් තවත් කෙනෙක්ගේ රැවටීම නැති කරන්නේ කොහොමද? ඔවුන්ට දීර්ඝායුෂ ඔවුන් හිතන් ඉන්නවා මම තමයි මේගොල්ලෝ මැව්වේ කියලා. ඒ පණිවිඩේ මනුස්ස ලෝකෙට සම්ප්‍රේෂණය වෙනවා. නමුත් ඒක එහෙම නෙමෙයි ඇත්ත කතාව. ඒගොල්ලෝ සංසාර යන සත්‍යය කාටවත් කාවවත් මවන්න බෑ. තම තමන්ගේ කරන කර්මය අනුව උපත ලැබමින් මැරෙමින් මේ සංසාර චක්‍රේ හේතුඵල ධහමට අනුව පටිච්චසමුප්පාදයට අනුව ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණ ප්‍රඥාවේ දොරගුළු විවර කරගෙන ඒ මාර්ගයේ ගමන් කොට විමුක්තියටපත් වූ පමණක් නිදහස් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ රතන සූත්‍ර ධර්මයේ අර්ථ අපි මංගල සූත්‍රය ගොඩාක් විස්තර ඉගෙන ගත්තට මම කල්පනා කරා අපිට පිරිස් සූත්‍ර ගොඩක් තියෙන නිසා ගොඩාක් විස්තර කරන්නේ නැතුව සාරාංශයක් වශයෙන් ඔබට පැහැදිලි කරන්න. නැවත ඔබ මේ පිරුවාන පොත් වහන්සේ අරගෙන පාලියෙන් සිංහලෙන් සජ්ජායනා කරලා පාලි සජ්ජායනා කරනකොට සිංහල තේරෙන මට්ටමට හිත හදාගන්න, දියුණු කරගන්න. දැනුම දියුණු කරගන්න. යානිද කියන වචනේ තේරුම මොකද්ද? යානි ඉද යම් මෙහි ඒ වගේ වචන ටිකක් සමානයි නේද? යයන්ෙන් පටන් ගන්නවා ඉද කියද්දි මෙහි අසේ අපි ගමු රතනං පනීතං කියද්දි ප්‍රනීත රතනය උතුම්ම මණිකක්. එහෙම අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. නනෝ සමං නයන්න තියෙනකොට නෑ කියන අදහස. සමං අත්ථි සමානව ඇත නමුත් නැත න. එතකොට සමකරන්ට බෑ බුදුරජාණන් වහන්සේට. ওই විදිහේ සරල වචනවල අර්ථ ටිකක් මතක තියාගන්න උත්සාහ ගන්න. පදගත අර්ථ. එතකොට ඔබට පාලිය පිළිබඳ යම්කිසි දැනුමකුත් එක්ක ඉතා මිහිරට සජ්ජායනා කරලා අර්ථ තේරුම් ගන්න පුළුවන් වෙයි. අර්ථ දැනගෙන පිරිත් කියපු නැති අය මේ අර්ථ දැනගෙන පිරිත් සජ්ජායනා කරොත් හිතට නැගෙන ප්‍රීතිය ඔබ කවදාවත් අත්දැකලා නැතුව ඇති. ඒ තරම් මේ පිරිත් සජ්ජායනාව බොහොම ආධ්‍යාත්මිකයි. හිත සංසිඳවනවා. දක්ෂ කෙනෙකුට සිත තුළ ධානා සමාධි පවා උපදවාගෙන අන්තිමට චිත්ත සමාධිය දියුණු කරගෙන විදර්ශනා කොට මාර්ගඵල ලබන්නට උනත් පුළුවන්. අතීතයේ එහෙම රහතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා සජ්ජායනාව නැමැති විමුක්ත ආයතන ඔස්සේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා තියෙනවා. ඒ නිසා අපි හැම දිනාටම මේ රතන සූත්‍ර දේශනාවේ පද වර්ණනා අර්ථ වර්ණනා ඉගෙනගෙන ඊතා අගනා පිරිස් සජ්ජායනාවන් සිදු කොට
මෙලොව පරලොව සූපත් කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් පිරිත් අර්ථ වර්ණා විකාශන දායකත් එකතු කළේ ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයන් වික්‍රමාරච්චි මහත්මයා විසින් රැස් කරගත් සියලු පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සුවපත් වෙත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව නිරෝගී සුව දීර්ඝායුෂ සැලසෙත්වා. මුය පරලොවගේ ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ට සහ නිව්ටන් මල්ලවාරච්චි පියාණන්ට අනුමෝදන්ව පරලොව ජීවිත සුවපත් වෙත්වා. අනිකුත් සියලු ඥාති වර්ගයාට පරලොව වශයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමගේ පරලොව ජීවිතයේ සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සුජීවත්ව සිටින කේජී කරුණාවතී මෑණියන්ට, මාලා සිරිමති මෑණියන්ට, සකුන්තලා උදයන්ගනී පෙරේරා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. ධර්මාවෝදයට හේතු වාසනා වේවා. අද දායකත්වයේ දරන රුවන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ මනෝජ් ගයන් වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට දුවදරුවන්ට තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා. ඊතා සුවසේ ධම්මඟ දිනු කරගන්නට වාසනාව ලැබේවා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට, ගෞතම බුදු සසුනේ පිළිවෙත් වූ මහා සංඝරත්නයට, පින්වත් දසසිල් මෑණිවරුන්ට, අනගාരികා මෑණියන් වහන්සේලා ඇතුළු පැවිදි අපේක්ෂක දුවදරුවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දරු දැරියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් නිවෙස්වල ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැමටත් තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව වෙත්වා, දීර්ඝායුෂ වෙත්වා. මේ මහානුභාව සම්පන්න පිරිත් ධර්මයන්ගේ අර්ථ වර්ණාව ජීවිතයට එකතු කරගෙන අර්ථ සම්පන්න පිරිත් සජ්ජායනාවන් සිදු කොට නිතර පින් රැස් කරගනිත්වා. හැම දිනාටම ඊතා සුවසේ ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබිත්වා කියලා අපි සෙත් පතනවා. විශේෂයෙන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන පින්වතුනුත්, අද ධර්මය අහපු පින්වතුනුත් දිගටම මේ දේශනාවන් අහන අපි රතන සූත්‍රයේ ගාථා 3ක් පමණයි අද පැහැදිලි කරගත්තේ. ඉතිරි ගාථා රතන සූත්‍රයේ අවසන් වෙනකන් හරි කෙනෙක් ඉගෙන ගත්තොත් අපි හැමදාම සජ්ජායනා කරන පිරිතක් නේ රතන සූත්‍රයේ. මහානුභාව සම්පන්න සක්වල ලක්ෂයක් ආනුභාව තියෙන මේ මහානුභාව සම්පන්න පිරිත අනන්ත සක්වල ආනුභාවයේ පැතිර පවතින මේ උතුම් රතන සූත්‍ර ධර්මයේ අර්ථ විග්‍රහ කරගෙන ඔබේ ජීවිතේ සූපපත් කරගන්න පුළුවන්. හැම දිනාටම ඒ සඳහා වාසනාව ලැබේවා. සබ්බේ බුද්ධහා බලප්පත්තා පච්චේකානංචයන් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්දහාමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන් ගීද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු.